අපි මීට කලිනුත් විග්‍රහ කරලා තියෙනවා මේ ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රෙත් මේකම තමා තියෙන්නේ. නමුත් ටිකක් වෙනස් ආකාරයට. තව තියෙනවා මේඝිය සූත්‍රය. මේඝිය සූත්‍රයේ තියෙන්නේත් මේකමයි. අපි තව විග්‍රහ කළා අනාථපිණ්ඩික සූත්‍රය. ඒකේ තියෙන්නේත් මේකම වෙනත් ආකාරයකට විග්‍රහ කළා. ඒ වගේම අද අපි බලමු තවත් සූත්‍රයක්. මේකට කියනවා අඤ්ඤතීත්‍ය සූත්‍රය. ඒ කියන්නේ අඤ්ඤතීර්තික සූත්‍ර කියන එක. සූත්‍රය කියන එක. එතකොට මේ සූත්‍රය හරිම ලස්සනයි, වැදගත්. මොකද මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ බුද්ධ ශ්‍රාවකීන්ගෙන් යම් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නවලට බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙනවා. ඒ පිළිතුරු දෙන්නේ මෙන්න මේ ආකාරයට ප්‍රශ්න අහලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අහනවා දැන් අපි බුද්ධ ශ්‍රාවකයෝ ඔබලාගෙන් අඤ්ඤ පරිබ්බාජකයෝ අඤ්ඤ තීර්ථිකයෝ අහනවා නම් මෙන්න මෙහෙම කොහොමද ඔබලා පිළිතුරු දෙන්නේ? අන්න එකයි. ඒක නිසා අපේ ශ්‍රාවකයෝ එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරන සුතවත් ආර්ය ශ්‍රාවකෙක්. අපි බලමු කොහොමද බුදුහාරු මේ සූත්‍රය පටන් ගන්න කියලා. බුදුහාර අහන මෙන්න මෙහෙම. සචේ භික්කවේ අඤ්ඤතීත්‍යා පරිබ්බාජක ඒවම් පුච්චයෝ. තයෝ මේ ආවිසෝ ධම්මා කතමේ තයෝ. මෙන්න අහන ප්‍රශ්නේ. සචේ භික්කවේ අඤ්ඤතීත්‍යා පරිබ්බාජකා ඒවම් පුච්චෙච්ච. ඒ කියන්නේ අඤ්ඤතීර්තික පරිබ්‍රාජකයෝ අහනවා නම් මොනවද අහන්නේ? තයෝ මේ ආවුසෝ ධම්මා කතමේ තයෝ. මේ තයෝ ධම්මා මොනවද මේ තයෝ ධම්මා? මේ ධර්මතා තුන මොනවද කියලා. අන්න බුදුහාඳුරුවෝ පිළිතුරු දෙනවා රාගෝ දෝසෝ මෝහෝ. ඉමේකෝ ආවුසෝ තයෝ ධම්මා. රාගය, ද්වේෂය, මෝහය. ඊට පස්සේ බුදුහාඳුරුවෝ අහනවා ඉමේසං ආවුසෝ තින්නං ධම්මානං කෝ විශේෂෝ කෝ අදිප්පයාසෝ කින්නානා කරනන්ති. එහෙනම් මේ අඤ්ඤ පරිබ්‍රාජකව අහනවා නම් මේ රාගයේ ද්වේෂයේ මෝහයේ මොකද්ද තියෙන වෙනස? කිං විශේෂෝ කිං අදිප්පයාසෝ අදිප්ප ආයාසෝ. මොකද්ද තව එකකට වඩා වැඩියෙන් අපි යොදන්න ඕන ආයාසය? කින්නානා කරනන්ති. මොකද්ද මේ අතර තියෙන වෙනස? ඒවම් පුට්ටා තුම්හේ භික්කවේ තේසං තේසං. මෙන්න මේ හේතු තුන. තේසං හේතු තුන. අඤ්ඤතීත්‍යානම් පරිබ්බාජකානම් කින්ති ව්‍යාකරයාති. ආනවා ඔබලා කොහොමද මේ ධර්මතා තුන මේ අඤ්ඤ පරිබ්‍රාජකයින්ට විග්‍රහ කරලා දෙන්නේ කියලා දෙන්නේ ව්‍යාකරයාති. ඒ කියන්නේ මේ කෙලෙස් මුල් තුන උදුරලා දාන ආකාරයට, උදුරලා දාන්න පුළුවන් ආකාරයට කොහොමද මේ අඤ්ඤ පරිබ්‍රාජකින්ට කියලා දෙන්නේ? අන්න එතකොට ගන්න ඕන. දැන් ඇහැට ස්පර්ශ වෙන්නේ. ඇහැට ස්පර්ශ වෙන්නේ. මම දැන් අහනවා. ඉතින් අපිට ඒ ස්පර්ශ වෙන දේ පිළිබඳ හරියමන් තාම අදහසක් නැහැ. නමුත් අපි අදහසක් ගන්න ඕන. අපිට අදහසක් ගන්න පුළුවන් කොහොමද? අදහසක් ගන්න නම් අපි මොකද කරන්න ඕන? එහෙමත් නැත්නම් මං අහනවා අපිට අදහසක් ගත හැක්කේ මොනාට සාපේක්ෂවද? මේ හැට ස්පර්ශ වෙන ඒ තවම අදහසක් ගන්න බැරි වෙච්ච දේ පිළිබඳව අපිට දැන් අදහසක් ගන්න අවශ්‍යයි. මං අහනවා ඉතින් අපිට අදහසක් ගන්න පුළුවන් මොනාට සාපේක්ෂවද? මෙන්න මේකට අපිට දැන් පිළිතුරක් ගන්න පුළුවන්. ඔන්න දැන් අපි කියවනේ පිරිසක් ඉන්නේ කියලා. එක්කෙනෙක් අහනවා ප්‍රශ්නේ. අර මොනවාද අර ගොඩහ ගොඩේ වැනෙනවා වගේ පෙනෙන්නේ. අන්න එක්කෙනෙක් කියනවා මට නම් පෙනෙන්නේ මිනිහෙක් යනවා වගේ. අන්න පිළිතුර. මට නම් පෙනෙන්නේ මිනිහෙක් යනවා වගේ.
එයා මීට කලින් ඇසින් දැකලා තියෙන දෙයකට සාපේක්ෂවයි කිව්වේ. මිනිහෙක් වගේ. තව කෙනෙක් කියනවා නෑ මට නම් පේන්නේ නිකන් ගෑණියෙක් යනවා. තව ටිකක් වෙලා යනකොට පොඩි එකා කියනවා නෑ ඔය අර මිනිහෙක් පඹෙක් කරේ තියන් යනවා කියලා. අන්න ඒ පිළිතුරු තුනෙන් අපිට තේරෙනවා අපි අදහසක් ගන්නේ යම් කිසි දෙයකට සාපේක්ෂවයි. මේ ඇහෙන්නම් මේ ඇසින් මීට කලින් එකතු කරගෙන තියෙන විඳලා තියෙන අත්දැකීම් පොදියකට තොරතුරු සම්භාරයකට සාපේක්ෂවයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන එහෙනම් මේ ඇසින් එකතු කරගත්තු අත්දැකීම් පොදියක් තියෙනවා, තොරතුරු සම්භාරයක් තියෙනවා. ඇසින් විතරක් නෙමෙයි, ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් කියන ස්පර්ශ ආයතන හයෙම මීට කලින් අපි විඳලා එකතු කරගත්තු අත්දැකීම් පොදියක් තියෙනවා, තොරතුරු සම්භාරයක් තියෙනවා. හෙවත් යම්කිසි ඩාටාබේස් එකක් තියෙනවා. මේකට තමයි බුදුහාමරෝ කියන්නේ ආසව පොදිය කියලා. එහෙනම් අපි තීරණයක් ගන්න ඕනේ. අර ස්පර්ශ වෙනකොට අපි මොකද කරලා තියෙන්නේ එහෙනම්? ඒ ස්පර්ශ වෙන රූපය, ස්පර්ශ වෙමින් තියෙන රූපය, ස්පර්ශ වෙන්න පටන් ගත්ත රූපය වහාම අපේ ආසව පොදිය සමග මොකද කරලා තියෙන්නේ අපි? අන්න ඔතනයි මුලා වෙන තැන. මිනිස්සු මුලාව කිව්වට කොතනද මුලා වෙන්නේ? ඔන්න ඔතනයි මුලා වෙන තැන. එහෙනම් අපි මේ ආසව පොදියට සාපේක්ෂව ස්පර්ශ වෙන දේ මනින්ද පටන් ගන්නවා. සංසන්දනය කරන්න පටන් ගන්නවා. තමාගේ ඩාටාබේස් එකට සාපේක්ෂව තමයි දැන් මේකට සාපේක්ෂව තමයි මේ මනින්නේ. අපි දන්නවා දැන් මැනලා අපිට යන්න පුළුවන් අන්ත දෙකක් තියෙනවා. එකක් ප්‍රියාන්තය, රාගය. අනිත් එක අප්‍රියාන්තය. අපි අර උදාහරණයක් කලිනුත් දීලා තියෙනවානේ. අපි යම්කිසි සාදයකට ගියාම අපිට හොඳ රසවත් જાතියක උපදිනවා. එස අපි විග්‍රහ කරලා තියෙනවා රාගයට තනියම උපදින්න බෑ. මෝහය මුල් වෙන්න ඕන. ද්වේෂයට තනියම උපදින්න බෑ. මෝහය මුල් වෙන්න ඕන. ඇත්තෙන්ම කියනවා නම් අපි දැන් තේරුම් ගන්න ඕන එහෙමනම් රාගයක් උපදිනවා කියන තැන ඒ කියන්නේ රාගය මෙන්න මෙහෙම මං කිව්වොත් තේරෙන විදිහට ඇක්ටිව්. රාගය ඇක්ටිව්. හැබැයි රාගය ඇක්ටිව් කියන්නේ මෝහයත් ඇක්ටිව්. මෝහයත් ඇක්ටිව්. හැබැයි එතනම ද්වේෂය තියෙනවා. හැබැයි ද්වේෂය පැසිව්. ඕකයි තේරුම් ගන්න ඕන. මොකද අපි හැම තීරණයක්ම ගන්නේ රස මොනාට සාපේක්ෂවද? එහෙනම් මේකට රසයයි කියනකොටම තවත් යම් කිසි දෙයකට මේකට ප්‍රියයි කියනකොට මේකට ප්‍රිය තවත් යම් කිසි දෙයකට සාපේක්ෂව එතනම අප්‍රිය ස්වභාවය පැසිව් විදිහට තියෙනවා. ඒ වගේමයි ද්වේෂයක් උපදිනකොට ද්වේෂය ඇක්ටිව්. මෝහයත් අනිවාර්යයෙන්ම ඇක්ටිව්. හැබැයි රාගය පැසිව්. ඒකයි තේරුම් ගන්න. ඒකයි බුදුහාරෝ කියන්නේ මේ තුනටම තියෙන්නේ එකම මුලක්. තුනම එකට උපදිනවා, එකක් අභිවර්ධනය වෙනවා. මෙන්න මේකයි තේරුම් ගන්න. නමුත් බුදුහාමරෝ දේශනා කරනවා දැන් මෙන්න මෙහෙම. ඒකස අපි තේරුම් ගන්න ඕන මං අහනවා මෙන්න මෙහෙම එහෙනම්. අපේ අසකනාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන හයෙන් එකට ස්පර්ශ වෙන රූපයක් පිළිබඳව අදහසක් ගන්න අපි නිදහස්ද?
ඇසකනාසේ දිවකය මන කියන ස්පර්ශ ආයතන හයෙන් එකට ස්පර්ශ වෙන රූපයක් පිළිබඳ අදහසක් ගන්න අපි නිදහස්ද? නිදහස් නෑ. කවුද අපිට නිදහසක් දෙන්නේ නැත්තේ? ආසව පුදිය. ඒ වගේ අපි තේරුම් ගන්න ඕන. මම මගේ යසින් කනින් ආසයෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගෙන තියෙන අත්දැකීම් පොදිය හේවත් තොරතුරු සම්භාරය හේවත් ආසව පොදිය. මගේ ආසව පොදිය සමානයිද තව කෙනෙක්ගේ ආසව පොදියට? තව කෙනෙක්ගේ නෑ. එහෙනම් මෝහය කියන එක පුද්ගලයාගෙන් මනින ක්‍රමවේදය වෙනස්. අන්න ඒකට බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් අපි තේරුම් ගන්න ඕන. අපිට ඉස්සෙල්ලාම වරදින්නේ කොතනද? මේ පැවැත්ම තුල හිර වෙලා ඉන්න අපිට ඉස්සෙල්ලාම වැරදිලා තින්නේ කොතනද? පළවෙනි වැරද්ද. අර මේ කතෝලික ආගමේ තියෙනවා පළවෙනි වැරද්ද කරපු තැන. කොහෙද? රාදම් සහ අර ඒඩන් එකේ අර ඇපල් වලද පළතුරු කන්න එපා ඒක තමයි පළවෙනි වැරද්ද. ඒ ආගමේ විග්‍රහ කරන හැටි. නමුත් අපි තේරුම් ගන්න ඕන පැවැත්ම තුල අපිට ඉස්සෙල්ලාම වරදින්නේ කොතනද කියලා. අපේ පළවෙනි වැරද්ද. ඒක තමයි මෝහය. ඒක තමයි අපි නිර්මාණය කරගන්නා මහා බොරුව. බුදුහාර ඒක දේශනා කරන්නේ මහා සාවජ්ජු. මහා බොරුව. මෝහෝ මහා සාවජ්ජු. ඒ වගේම බුදුහාර දේශනා කරනවා හැබැයි රාගය අප්පසාවජ්ජු. ආ කියන්නේ අත්හරින්න ඕන, ප කියන්නේ ප්‍රභවය වෙනවා, සාවජ්ජු බොරුව. ඒ වගේම බුදුහාර දේශනා කරන ද්වේෂය මහා සාවජ්ජු. තුනම බොරු තුනක් අපි නිර්මාණය කරගන්න බොරු තුනක්. දැන් අපි තේරුම් ගන්න ඕන ඇයි බුදුහාමුදුරුවෝ රාගය අප්පසාවජ්ජෝ ද්වේෂයයි මෝහයයි මහා සාවජ්ජෝ කියලා මෙහෙම වෙන් කරන්නේ කියලා. දැන් බොරු තුනක් තිබුණාට දැන් තුනෙත් හොයන්න ඕන. කවුද මොනවාද බොරු අතර තියෙන වෙනස කියලා. දැන් අපි තීරුම් ගමු. ඔන්න දැන් අර කේක් කෑල්ල කෑවට පස්සේ අපි ඒ විදින සුඛ වේදනාව අපි සම්පූර්ණයෙන්ම ඒ කේක් කෑල්ලම කෑවද නැද්ද? ඒ සුඛය සම්පූර්ණයෙන්ම වින්දද නැද්ද? ඒක වින්දා. සම්පූර්ණයෙන්ම වින්දා. ශේෂයක්වත් ඉතුරු වෙන්න නැතුව කේක් කෑල්ල කෑවා වගේම ඒ සුඛං සෝමනස්සං කියන ආස්වාදයේ සම්පූර්ණයෙන්ම වින්දා. දැන් මොනවද අපිට අවශ්‍ය? ඒ කේක් කෑල්ලෙන් කේක් බන්දේසි ආපහු අරගෙන එනවනම් ආයෙත් කන්න. ඒකයි තීරුම් ගන්න. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන. මේ කියන බොරුව, මේ රාගය කියන බොරුව. රාගයක් ඉපදීම තුළ අපි ඒ ආස්වාදයේ සම්පූර්ණයෙන්ම වින්දා. ඒ කියන්නේ කේක් කෑල්ල සම්පූර්ණයෙන්ම කෑවා. දැන් අපිට තව අවශ්‍යයි. ඒක තමයි තණ්හාව. හැබැයි දැන් අපි හිතමු අපිට හම්බුනේ පුස්කාපු කේක් කෑල්ලක්. දැන් මොකද උපදින්නේ? ද්වේෂය. කේක් කෑල්ල අපි ගත්තු ගමන් දමලා ගහනවා. දැන් කේක් කෑල්ල කෑවද? නෑ. හැබැයි ද්වේෂය ඒ ඉපදිච්ච දුක්ඛ දෝමනස්සං අර ආස්වාදයේ සම්පූර්ණයෙන්ම වින්දා. ඒක දැන් තව අවශ්‍යයි.
හැබැයි බුදුහාරෝ කියනවා ද්වේෂය සහ මෝහය ඒ දෙක මහා සාවජ්ජු. ඇයි දැන් මේ ද්වේෂය අපේ සිතේ වෛරයක් කරගෙන තරහාවක් කරගෙන ඊර්ෂ්‍යාවක් කරගෙන මොකද කරන්නේ දැන් අපි? අර කේක් කැලේ දැන් තව කන්න දෙයක් නැහැ. ඒ සුඛං සෝමනස්සං එතන විඳලා සම්පූර්ණයෙන්ම අවසන්. හැබැයි ද්වේෂය ඉස්සරහට අරන් යන්න පුළුවන්. මෝහය ඒකත් ඉස්සරහට අරන් යන්න. මෙන්න මේක තේරුම් ගන්න. අන්න බුදුහාර විග්‍රහ කරනවා මෝහෝ මහා සාවජ්ජෝ දෝසෝ මහා සාවජ්ජෝ රාගෝ අප්පසාවජ්ජෝ. හැබැයි බුදුහාර මේ ඔක්කොම විග්‍රහ කරන්නේ මේ රාගය ද්වේෂය මෝහය උපදිනවා කියන සංකල්පයට වඩා ඒ රාගය ද්වේෂය මෝහය කපනවා කියන සංකල්පයට සාපේක්ෂවයි. ඒ රාගය ද්වේෂය මෝහය උදුරා දමනවා කියන සංකල්පයට අර මං කියවනේ දැන් රාගය නිසා මොකද වෙන්නේ? තණ්හාවක් ඇති වෙනවා. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. අන්නේ සංකල්පයට අන්නේ ක්‍රියාකාරයට සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලියට සාපේක්ෂවයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒකයි තේරුම. ඒ නිසා අප්පසාවජ්ජෝ කියන එකේ තවත් තේරුමක් තමයි ඒක යට තියෙන ගැඹුරු තේරුමක් තමයි තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියන එක. අන්න එන බුදුහාර විග්‍රහ කළා මෝහෝ මහා සාවජ්ජෝ දෝසෝ මහා සාවජ්ජෝ රාගෝ අප්පසාවජ්ජෝ. අන්න දැන් අපිට අදහසක් තියෙන්න ඕන එහෙනම් රාගය ද්වේෂය මෝහය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම බුදුහාර විග්‍රහ කරනවා අපි තව ටිකක් බලමු මේ රාගයේ ද්වේෂයේ මෝහය උපදුනහම අපි තුල මොකද වෙන්නේ? එහෙමත් අපි බලමු. මෝහය මේ මහා බොරුව මහා සාවජ්ජෝ අපි තුල උපදිනවා කියනකොට මොකද වෙන්නේ කියලා. මනෝමය ක්‍රියාකාරකම මනෝමය වශයෙන් මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. අපි තේරුම් ගන්න ඕන දැන්. මෝහයක් උපදිනවා කියන තැන මනෝමය ක්‍රියාකාරකම තමයි මෝහය ඉපදීම. අපි අර ගාථා විග්‍රහ කරලා තියෙනවානේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසා චේ පදුට්ටේ. අපිට එතන බොහොම පැහැදිලි මනෝමය ක්‍රියාකාරකම චිත්තජ ක්‍රියාකාරකම. ඒක නිසා අර ඔක්කොටම කලින් මන පදුට්ට වෙනවා එතකොටම චිත්තය පදුට්ට වෙනවා. ඒකයි කිව්වේ මනස චේ පදුට්ටේන කියලා. මනෝමය ක්‍රියාකාරකම චිත්තජ ක්‍රියාකාරකම. අන්න එහෙනම් මෝහය කියන මහා බොරුව උපදිනවා කියන තැන සංඥා විපල්ලාසයක් සිද්ධ වෙලා. දැන් අපි තේරුම් ගන්න ඕන. අපි අර ස්පර්ශ වෙන දේ මොනාට සාපේක්ෂවද මැන්නේ? තමාගේ ආසව පොදියට සාපේක්ෂව. ඒ වගේ අපි තේරුම් ගන්න ඕන. මම මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගෙන තියෙන ආසව පොදියේ තියෙන ගුණාංග මොනවද? මම මොන වගේ දේවල් එකතු කරගත්තේ? මට සුඛයක් ගෙන දෙන දේවල්. මට සුඛයක් ගෙනලා දෙන්නේ කොයි වෙලාවටද? යමක් නිච්ච කරගන්නට. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන මගේ ආසව පොදිය මම මේ එකතු කරගෙන තියෙන තොරතුරු සම්භාරයේ තියෙන ගුණාංගය මොකක්ද කියලා. ඒ කියන්නේ කැරක්ටරිස්ටික්ස් මොනවද කියලා, ගති ලක්ෂණ මොනවද කියලා. මොනවද ආසව පොදියේ ගති ලක්ෂණ? නිච්ච සුඛහත්ත කරගත්තු දේවල් තමයි එකතු කරගෙන තියෙන්නේ. ඒකයි තේරුම් ගන්න ඕන.
අන්න එහෙනම් මෝහයක් උපදිනවා කියන තැනම අපි නිච්ච සුඛ අත් කියලා ගන්නවා. අන්න සංඥා විපල්ලාසයක් සිද්ධ වෙනවා. නිච්ච සංඥා, සුඛ සංඥා, අත්ථ සංඥා. තවදුරටත් ඒකම විග්‍රහ කරන්න පුළුවන්. ඝන සංඥා, දුව සංඥා, අර දස සංඥා කියලාම විග්‍රහ කරලා තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ. ඔන්න ඕක තමයි. ඒ වගේම මෝහයක් උපදිනවා කියන්නේම අපි මිත්‍යා දිට්ඨියට අහු වෙනවා. දිට්ඨි විපල්ලාසයක් සිද්ධ වෙනවා. ඒක නිසාමයි 10 වෙනි අකුසලයට අපි මිත්‍යා දිට්ඨිය කියලාත් කියන්නේ. නමුත් බුදුහාර බොහොම පැහැදිලිව අපිට සේවිතබ්බා ධම්මපරියාය සූත්‍රයේදී 10 වෙනි අකුසලය පදුට්ඨමන සංකප්ප කියලා විග්‍රහ කරලා මිච්ඡා දිට්ඨිය, දිට්ඨි විපල්ලාසයක් සිද්ධ වෙන බව විග්‍රහ කරලා පෙන්නනවා. ඒ වගේම අන්න එතනම උපදිනවා මඤ්ඤමානය, මඤ්ඤතාවය. එහෙමත් නැත්නම් සබ්භ්‍යාපජ්ජ කියලා බුදුහාරෝ විග්‍රහ කරලා තියෙනවා. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන මන පදුට්ට වෙනවා හෙවත් මෝහය බිහි වෙනවා කියන තැන. මන පදුට්ට වෙනවා හෙවත් මෝහය බිහි වෙනවා කියන තැන. මොකද්ද මනෝමය වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා? අන්න එහෙමනම් මහා සාවජ්ජෝ. ඒ වගේම දැන් මොකද වෙන්නේ? ප්‍රියාන්තයට යනවනම් රාගය. අන්න එහෙනම් 10 වෙනි අකුසලයේ සිද්ධ වෙනවා පදුට්ඨමන සංකප්ප අවිජ්ජාලු හෝති 8 වෙනි අකුසලය. එනිසා අපි දන්නවා, තේරුම් ගන්න ඕන 8 වෙනි අකුසලය තනියම සිද්ධ වෙන්න බෑ. 10යි 8යි සිද්ධ වෙන්න ඕන. ද්වේෂයක් ඉපදුනොත් අප්‍රියන්තයට ගියොත් 9 වෙනි අකුසලය ව්‍යාපාදය. එහෙනම් අපි තේරුම් ගන්න ඕන 9 වෙනි අකුසලයේ තනියම සිද්ධ වෙන්න බෑ. 10යි 9යි සිද්ධ වෙන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕන. අන්න එහෙනම් බුදුහාර විග්‍රහ කරනකොට මනසා චේ පදුට්ටේන, මෙන්න මනෝමය ක්‍රියාකාරකම, මෙන්න චිත්තජ ක්‍රියාකාරකම. එහෙනම් අපිට අදහසක් තියෙන්න ඕන කලින්ට වඩා. මොකද්ද රාගය කියන්නේ? මොකද්ද ද්වේෂය කියන්නේ? මොකද්ද මෝහය කියන්නේ? මොනවාද මේ මහා බුරු තුන? මෝහයක් උපදිනවා කියනකොට අපි තුන මොකද්ද සිද්ධ වෙන ක්‍රියාවලිය? රාගයක් ද්වේෂයක් උපදිනවා කියනකොට මොකද්ද සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා. නිසා බොරු මට්ටම් දෙකක තියෙනවා. අර මහා බොරුව තමයි මෝහය. අන්න පළවෙනි මට්ටමේ වැරද්ද. ඊට පස්සේ රාගය ද්වේෂය දෙවෙනි මට්ටමේ වැරද්ද. අන්න ඒකට බුදුහාරෝ අපිට සමත විපස්සනා ඒ බොරු තුන උදුරන්න ක්‍රමයක් විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා බුදුහාර දේශනා කරන එහෙමනම් රාගෝ කෝආවුසෝ අප්පසාවජ්ජෝ දන්ද විරාගී, දෝසෝ මහාසාවජ්ජෝ කිප්ප විරාගී, මෝහෝ මහාසාවජ්ජෝ දන්ද විරාගී. මෙතන අපි තේරුම් ගන්න ඕන රාගය, ද්වේෂය, මෝහය තුනේම තියෙනවා විරාගී. රාගයයි මෝහයයි දන්ද විරාගී, ද්වේෂය කිප්ප විරාගී. දන්ද කියන්නේ දවා හැරීමක්. කිප්ප කියන්නේ කැපීමක්. ඒකයි තීරුම් ගන්න ඕන. හැබැයි තුනේම තියෙනවා විරාගී කියලා. හැබැයි දන්ද වුණත් කිප්ප වුණත් විරාගී වෙන්න ඕන. මොකද්ද මේ විරාගී කියන්නේ? අපි තේරුම් ගන්න ඕන. අපි අර දන්නවනේ දැන් රාගයට සමත විපස්සනා වඩනවා. රාගය උදුරලා දාන්න. ඒ කියන්නේ රාගයට අසුභානුසතියයි මරණානුසතියයි දෙක හරියට වඩද්දි මොකද වෙන්න ඕනේ? බුද්ධානුස්සතිය වැඩෙන්න ඕන. ද්වේෂයට නම් මෙත්තානුස්සතියයි මරණානුස්සතියයි දෙක නිවැරදිව වඩනවා නම් බුද්ධානුස්සතිය. මෝහයට නම්
මරණානුස්සතිය නිවැරදිව වැඩුවා නම් බුද්ධානුස්සතිය. එතකොට මේ බුද්ධානුස්සතිය තමයි විග්‍රහ කරන්නේ අර නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. බොහෝ දෙනෙක් අපි දන්නවා අහලා තියෙනවා අපිට ඇහිලා තියෙනවා ප්‍රශ්න අහනවා කොහොමද මේ රාගයෙන් පටන් ගත්තත් බුද්ධානුස්සතිය වැඩෙනකොට විරාගානුපස්සී විහෙරති රාගම් පජහති තියෙනවා. ද්වේෂයෙන් පටන් ගත්තත් ඒත් බුද්ධානුස්සතියට තියෙන්නේ විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. මෝහයට තියෙන්නේ විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. කොහොමද එහෙම වෙන්නේ කියලා. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. ඒ සදා බුදුහාමුදුරු සමහර සූත්‍රවල විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙමත්. දුකට හේතුව චන්දු. එහෙමත් නැත්නම් දුකට හේතුව රාගු. එහෙමත් නැත්නම් දුකට හේතුව ඡන්ද රාගු. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අන්න ඒකයි මෙතනදී විග්‍රහ කරන්න ඕනේ. අපි මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති කොහොම වඩාගෙන ආවත් බුද්ධානුස්සතිය වැඩෙනකොට ආන් අර කියාපු ආකාරයට ඒ කියන්නේ තවත් සරලව කිව්වොත් ද්වේෂයට නම් අපි මෙත්තානුස්සති වඩලා මරණානුස්සති වඩනවා නම් විරාගී වෙනවා. අපි මෙත්තානුස්සති වඩලා මරණානුස්සති වැඩුවා නම් අන්න එතන කිප්ප විරාගී වෙනවා. මේකයි ක්‍රමය. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම රාගයට නම් අසුභානුස්සති වඩලා මරණානුස්සති වඩනකොට දන්ද විරාගී වෙනවා. ඒක බුදුහාරෝ මම එකයි කිව්වේ බුදුහාරෝ විග්‍රහ කරලා තියෙන්නේ ඒවා ඒ කැපෙන කපය හැකි ක්‍රමවේදයට අනුවයි. ඒ රාගයෙන් දේශයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදයට අනුවයි. අපි තේරුම් ගන්න ඕන අන්න එවන බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී රාගය ද්වේෂය මෝහය තයෝ ධම්මා තේසං හේතු තුන විග්‍රහ කළා. අන්න දැන් බුදුහාමුදුරුවෝ තව ප්‍රශ්න 6ක් අහනවා දැන්. මේ රාගය ද්වේෂය මෝහය ආශ්‍රයෙන් තව ප්‍රශ්න 6ක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ කෝ පනාවුසෝ හේතු කෝ පච්චයෝ යේන අනුපන්නෝවා රාගෝ uppajjati uppannෝවා රාගෝ භීයෝ බාය වෙපුල්ලාය සංවත්තති. මොනවද හේතු මොනවද ප්‍රත්‍ය මොනාටද අනුපන්නෝවා රාගෝ uppajjati නූපන් රාගය උපදින්න මොනවද හේතු. ඒ වගේම උපන් රාගය උපන්නෝවා රාගෝ භීයෝ බාය වෙපුල්ලාය මේ ඉපදිච්ච රාගය දැන් රාගය ඉපදිච්ච මොකද වෙන්නේ මනසාචේ පාදුට්ටේ අන්න එතන අපි වේමත්තතාවයක් ඇති වෙනවා. රාගයක් නම් ප්‍රිය ස්වභාවයක් නම් අන්න නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අප්‍රිය ස්වභාවය නම් සෝචති කිලමති පරිදේවති උරත්තා. මෙන්න මේක තමයි මේ විග්‍රහ කරන්නේ. එතකොට අහන ප්‍රශ්නයක් නූපන් රාගය උපදින්නත් උපදවාගත්තු රාගය ක්‍රියාත්මක වීමට හෙවත් මනස චේ පදුට්ට වෙන්න මොනවාද හේතු? මොකක්ද හේතුව? නූපන් රාගය උපදින්න මොනවද හේතුව? උපදවාගත්තු රාගය තුල වේමත්තතාවයක් ඇති වෙන්න එහෙමත් නැත්නම් මනසාචේ පදුට්ටේන අර බහසතිවා කරෝතිවා කියන ඒ යාන්ත්‍රණයේ ක්‍රියාවලිය තුන්දොරින්ම කර්මයේ බිහි කරගන්නවා ක්‍රියාවලියට මොනවද හේතු? රාගය උපදින කොයි වෙලාවටද අපිට? බුදුහාරෝ දේශනා කරනවා. සුභ නිමිත්ත. සුභ නිමිත්තන් තිස්ස වචනීයං. අන්න වචනීය. ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් බුදුහාරෝ මෙහෙම කියලා දෙන්නේ කාටද මේ? අර ශ්‍රාවකයින්ට කියන්නේ මේ අඤ්ඤ තීර්ථික අහපුවාම නුඹලා මේ විදිහට
ඒ අඤ්ඤ තීර්ථකයන්ට කෙලෙස් කපලා දුකින් මිදී නිදහස් වෙන ක්‍රමයට කියලා දෙන්න ඕන කියලා. සුබ නිමිත්ත. අනබුදුහාර කියන තස්ස සුබ නිමිත්තං අයෝනිසෝ මානසිකරෝතු. සුබ නිමිත්ත මුල් කරගෙන දැන් අයෝනිසෝ මානසිකරෝතු. අන්න එහෙමනම් අනුපන්නෝ වාරාගෝ උපජ්ජති උපන්නෝ වාරාගෝ බිහිභාවේ පුල්ලය සංවත්තති. ඒ කියන්නේ මේ සංවත මේ රාගේ උපදවා ගැනීම නිසා අර මනසාචේ පදුට්ටේන වීම නිසා භාසතිවා කරෝතිවා හෙවත් තුන් දොරින්ම කර්මයේ බිහි කරගන්නවා. අන්න එහෙමනම් මේ සංවත තව දුරටත් මේ දුක් පැවැත්ම ඉස්සරහට අරගෙන යන්න ක්‍රියා කරනවා. අයංකෝ ආවසෝ හේතු අයං පච්චෝ යේන අනුපන්නෝ වාරාගෝ උප්පජ්ජති උපන්නෝ වාරාගෝ බිහිභාය විපුල්ලාය සංවත්තති. දැන් බුදුහාරු ඒකේ අනිත් පැත්ත විග්‍රහ කරනවා. දැන් අහනවා. කෝපනාවසෝ හේතු කෝ පච්චයෝ යේන අනුපන්නෝ චේව රාගෝ නුප්පජ්ජති. ඒ කියන්නේ නූපන් රාගය උපද්දවන්නේ නැතිව ඉන්න. උපන්නෝච රාගෝ පහීයති. උපන් රාගය ප්‍රාහණය කරන්න. කෝපනාවසෝ හේතු කෝ පච්චයෝ මොනවද ප්‍රත්‍ය? අගණ්ඩත් උපදවාගත්තු රාගයේ අපි මත්වෙන්ඩත් මොකක්ද හේතු වෙලා තියෙන්නේ? සුබ නිමිත්ත. දැන් එහෙනම් අහනවා. නූපන් රාගය උපද්දවන්නේ නැතිව ඉන්නත් උපන් රාගය ප්‍රාහණය කරලා මොකද්ද කියන්නේ? අසුභ නිමිත්ත. අසුභ නිමිත්තන්ති අසුභ නිමිත්ත තිස්ස වචනීය. ඒකයි තේරුම් ගන්න. අන්න බුදුහාරෝ පෙන්ලා දෙනවා අර රාහුල හාමුදුරන්ට කිව්වා වගේම අසුභය අනුපස්සනා කරලා සුභ භාවයෙන් මිදී නිදහස් වෙන්න. ඒකයි තේරුම් ගන්න. ඉතින් අපිට මෙතනදී බොහොම පැහැදිලි මෙන්න මේ ක්‍රියාවලිය කරන්න නම් අනිවාර්යයෙන්ම එතන සතර සම්මප්පදාන සතර ඊර්ධිපාද සමග එකට බලගැන්වෙන්න වෙනවා. එහෙම නැත්නම් මේ වැඩේ නූපන් අකුසල අරමුණ උපද්දවන්න දෙන්නේ නැතිව වෑයමක් දරන්න වෙනවා. ඒ වගේම උපන් අකුසල අරමුණ ප්‍රහාණය කරන්න වෑයමක් දරන්න වෙනවා. ඒ වැඩේ කරන්න නම් නූපන් කුසල අරමුණ උපදවා ගන්න වෑයමක් දරන්න වෙනවා. උපදවාගත්තු කුසල අරමුණ භාවිතා කරන්න වෑයමක් දරන්න වෙනවා. අපිට බොහොම පැහැදිලි මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන ආකාරයට අන්න එහෙනම් එතන සතර සම්මප්පදාන බලගැන්වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. හෙවත් මේ ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය බලගැන්වීමට අවශ්‍ය කාරණාව අවශ්‍ය බව අපිට පේනෙනවා. ඒ වගේ බුදුහාර දැන් දේශනා කරනවා. කෝපනාවසෝ හේතු කෝ පච්චයෝ යේන අනුපන්නෝවා දෝෂෝ උප්පජ්ජති. නූපන් ද්වේෂය ඉපදීමට උපන්නෝවා දෝෂෝ බිහිභාවේ පුල්ලය සංවතති. මොනවාද උපන් ද්වේෂයට හේතු? ප්‍රත්‍ය. එහෙමත් නැත්නම් නූපන් ද්වේෂය උපදවා ගන්න හේතු මොනවද? අන්න ඒකට තමයි බුදුහාර දේශනා කරනවා. මොකද්ද? පටිඝ නිමිත්තං තිස්ස වචනීය. ඒකට කියන්නේ පටිඝ නිමිත්ත කියලා. ඒ වගේම දැන් බුදුහාර අහනවා. එහෙමනම් කෝපනාවසෝ හේතු කෝ පච්චයෝ යේන අනුපන්නෝ චේව දෝෂෝ නුප්පජ්ජති. උපන්නෝච දෝෂෝ පහීයති. නූපන් ද්වේෂය උපදවන්නේ නැතිව ඉන්නත් උපන් ද්වේෂය ප්‍රාහණය කරන්නත් කෝ හේතු කෝ ප්‍රත්‍ය. මොකක්ද ඒකට කියන්නේ? මෙත්තා චේතෝ විමුක්ත
පහසති තිස්ස වචනීය. අන්න අපිට බොහොම පැහැදිලි පටිඝය හේවත් ද්වේෂය ප්‍රහාණය කරන්න නම් අපි මොනවද ආශ්‍රය කරන්න ඕනේ? ආන කරන්න ඕනේ. මෛත්‍රිය ආන කරන්න ඕන. මෙත්තානුසතිය ආන. අන්න දැන් බුදුහාරා ඊට පස්සේ අහනවා. කෝ පනාවසෝ හේතුකෝ පච්චයෝ යන අනුප්පන්නෝවා මෝහෝ උපජ්ජති. උපන්නෝවා මෝහ බිහිව භාවි පුල්ලයසන්නොතති. මෝහය. නූපන් මෝහය ඉපදවීමටත්. උපන් මෝහය භාවිතා කිරීමටත්. මොනවද හේතු? ඒ ක්‍රියාවලියට මොකක්ද හේතු වෙලා තියෙන්නේ? අන්න බුදුහාර දේශනා කරනවා අයෝනිසෝ මනසිකාරෝ තිස්ස වචනීය. එහෙනම් බුදුහාර අහනවා කෝපනාවසෝ හේතුකෝ පච්චයෝ යන අනුප්පන්නෝ චේව මෝහෝ නුප්පජ්ජති. නූපන් මෝහය උපදවන්නේ නැතුව ඉන්න. උපන්නෝච මෝහෝ පහියති. මොකක්ද ඒකට හේතු? මොකක්ද ප්‍රත්‍ය? යෝනිසෝ මනසිකාරෝ තිස්ස වචනීය. ඔන්න බුදුහාඳුරු කියලා දුන්නා. ප්‍රශ්න 6ක් අහලා ප්‍රශ්න 6ට පිළිතුරට තේරුම් ගන්න පුළුවන්. මෙතන මොකුත්ම නෙමෙයි තියෙන්නේ සතර කමඨහං. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. ඒ වගේ අපි කාටත් තේරෙනවා මෙතන බොහොම පැහැදිලිව බුදුහාමුදුරුවෝ ආන පාන. මේකයි තේරුම් ගන්න. නිසා මේක තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම සරල ආකාරයට මිට කලින් ධර්මයේ ශ්‍රවණය කරලා තිනවා නම් වඩාම සුදුසුයි සුත්තවත් ආර්ය ශාවකයෙකුට. ඒ නිසා බුදුහාමුදුරුවෝ හොයාගත්තා මේ දුක් පැවැත්මක් පවත්වාගෙන යන්නේ අපි ඇයි කියලා. මේ විශ්වයේ ක්‍රියාවලිය මෙන්න මේ ආකාරයට පවත්වාගෙන යන්න මොනවද හේතු කියලා. මේ විශ්වයේ ක්‍රියාවලියට තමයි බුදුහාර දුක කියලා කියන්නේ. එතකොට අන්න මේක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ හේතු තුන ජනිත වීම නිසා රාගය, ද්වේෂය, මෝහය. මනසා චේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. තීනි දුෂ්චරිතයේ හෙවත් දස කුසලයක් අපි කරනවා. තුන් දොරින්ම කර්මය බිහි කරගන්නවා. අන්න එහෙනම් අපි කර්ම චක්‍රය පවත්වාගෙන යනවා. කර්ම චක්‍රයට මුල මහා බොරු තුනක්. ඒක තේරුම් ගන්න ඕන. මොකද අපි තේරුම් ගන්න ඕන. සංසන්දනය තුලින් මහා බොරුව කියන මෝහය නිර්මාණය කරගන්න. ඒ හරහා ප්‍රිය අප්‍රිය තවත් බොරු දෙකක් නිර්මාණය කරගන්න. ඒ ප්‍රතිඵලයක් වශයෙන් අන්න අපි ඒ බොරු කියන සංකල්ප බිහි කරගෙන ඒවා මත ඉඳලා ක්‍රියා කරනවා. මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. තුන්දොරින්ම කර්මය බිහි කරගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි මේ දුක් පැවැත්මට අහු වෙනවා. අන්න බුදුහාරෝ ඒකෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදය කියලා දෙනවා. සුබ නිමිත්තක් නම් මොකද කරන්න ඕනේ? සුබ නිමිත්ත පාන කරන්න නම් අසුබ නිමිත්ත ගන්න ඕන. පටිඝ නිමිත්ත පාන කරන්න මෙත්තානුසතිය ගන්න ඕන. මෝහයක් උපදිනවා කියන්නේ අන්න සංසන්දනය කරනවා කියන්නේ මෙතන අයෝනිසෝ මනසිකාරය. මොකද අයෝනිසෝ මනසිකාරය කියන්නේ? නොයෙක් කාරණා විග්‍රහ කරන්න පුළුවන්. හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්න දන්නේ නැහැ. එහෙම කටයුතු කරන්න බුදුහාරෝ විග්‍රහ කරලා තියෙනවා. යෝනි කියන්නේ උපදින තැන. හෙවත් අපි මේ කතා කරන්නේ මනෝද්වාරය ගැනයි. එහෙනම් යෝනිසෝ මනසිකාර. මොනවද මනසිකාර කරන්න ඕනේ? මෙන්න මේ මනෝද්වාරයෙන් උපදින්න යන අරමුණ.
මනෝද්වාරයෙන් අරමුණක් උපදින්න යන්නේ කොයි වෙලාවටද? ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන හයෙන් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා තමයි මනෝද්වාරයෙන් අරමුණක් උපදින්න යන්නේ. එහෙනම් දැන් මේ උපදින්න යන අරමුණ මොකද කරන්න ඕනේ අපි? කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ අකුසල ධම්මා පරිහායන්තිද? එහෙමත් නැත්නම් අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්තිද? මේ වර්තමාන මොහොතේ පජානාති වෙන්න ඕන. වර්තමාන මොහොතේ තමාගේ සිතේ සිද්ධ වෙන්න යන වෙනස, සිද්ධ වෙමින් තියෙන වෙනස වහා හඳුනා ගන්න ඕන. එම හඳුනාගත්තා නම් අන්න තේරුම් ගන්න පුළුවන් කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ අකුසල ධම්මා පරිහායන්තිද? ඒ කියන්නේ සිත පිරිසිදු වෙන අරමුණක්ද? අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති. සිත අපිරිසිදු වෙන අරමුණක්ද? කුසලයේ අකුසලයේ තේරුම් ගන්න නම් කුසලයේ අකුසලයේ විග්‍රහ කරලා තින්නේ මොකක් මතද? හේතුඵල ධර්මය මතයි. ඒකයි තේරුම් ගන්න. ඒ අපිට සරලව කිව්වොත් අපි තේරුම් ගන්න ඕනේ මේ උපදින්න යන අරමුණ සිත අපිරිසිදු වෙන අරමුණක්ද? සිත අකුසල අරමුණක්ද? කුසල අරමුණ නම් ආශ්‍රය කරන්න ඕන. අකුසල අරමුණ නම් ප්‍රාහණය කරන්න ඕන. අන්න එහෙමනම් අපි යෝනිසෝ මනසිකාරයෙන් එහාට ගිහිල්ලා ඒක බල ගන්නවනවා. යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක වෙන්නවා. ඒ කියන්නේ ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරනවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා බුදුහාර බොහොම පැහැදිලිව තීනි දුස්චරිතේට මුල විග්‍රහ කළා. අනේනම් මේ කර්ම චක්‍රයෙන් මිදී නිදහස් වෙන්න ඕන. අන්න අර බුදුහාඳුරෝ පෙන්වලා දෙන ආකාරයට සුබ නිමිත්තට අසුබ නිමිත්ත ගන්න ඕන. පටිඝ නිමිත්තට මෛත්‍රී අනුපස්සනා කරන්න ඕන. නිච්ච සුඛාත්ත කියලා ක්‍රියා කරන්න යනකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං භාවිතාවට ගන්න ඕන. ආන කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අන්න එහෙනම් බුදුහාර විග්‍රහ කරනවා. වැරදි පැත්ත පෙන්නලා දුන්නා. එහෙනම් සංඥා විපල්ලාසයක් සිද්ධ වෙනවා. මෝහය උපදිනවා කියන තැන. දිට්ඨි විපල්ලාසයක් සිද්ධ වෙනවා. මඤ්ඤමානේ බිහි වෙනවා. අන්න එහෙමනම් අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් මෝහය වීත මෝහය කරන මොකද කරන්න ඕනේ? මරණානුසතිය වඩන්න ඕනේ. මරණානුසතිය කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති. අනිච්ච දුක්ඛ අනාත්ත. ඒකයි තේරුම් ගන්න ඕන. අන්න ඒකයි අපි අර විග්‍රහ කරන්නේ. අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනාත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. ඒකයි තේරුම් ගන්න. අන්න මරණානුස්සති. අන්න එහෙනම් එතන සංඥා විපල්ලාසයක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. අන්න එතන මෙහෙනම් සම්මා දිට්ඨි බලගැන් වෙනවා. මඤ්ඤතාවෙ මෙදී නිදහස් වෙලා අමඤ්ඤමානෝ තත්ත්වය ඇති කරගන්නවා. හේවත් මනසා චේ පසන්නේන ප්‍රභවයේ වෙන්න යන රාගය ද්වේෂය මෝහය ප්‍රභවයේ වෙන්න දෙන්නේ නැහැ. හේවත් සමුදය නිරෝධ කරනවා. මෙන්න මෙතනම තමයි අපි ඔය කියන ධර්ම චක්‍රය බලගන්වනවා. හේවත් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙනවා. මනසාචේ පසන්නේන වෙනවා. අන්න එහෙමනම් භාසතිවා කරෝතිවා. ඒකට තමයි බුදුහාරෝ පටිවිරතු සීලය කියලා කිව්වේ. තීනි සුචරිතය. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අන්න එහෙමනම් කර්ම චක්‍රය මෙන්න එහෙමනම් ධර්ම චක්‍රය. රාගයක් ද්වේෂයක් මෝහයක් උපදිනවා කියන තැනම අපි තේරුම් ගන්න ඕන එතන මිච්ඡා අංග 8ක් බලගැන්වෙනවා. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. තවදුරටත් ඉදිරියට ගිහිල්ලා මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති.
උදා කරගන්න. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙනම් බොහොම පැහැදිලිව අපිට මෙන්න මේ තීන දුෂ්චරිතයත් තීන සුචරිතයත් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපිට බොහොම දැන් සරලව තේරුම් ගන්න පුළුවන්. අහන්නේ ඒකයි. රාගයක් උපදින්න දෙන්නේ. ඔව්. මොකද්ද හේතුව? සුබ නිමිත්ත. දැන් ඉතින් මොකද කරන්න ඕනේ? අසුබ නිමිත්තක් ගන්න ඕන. අන්න එවන රාගය විතරාගී කරන ක්‍රමය. ඒකයි තේරුම් ගන්න ඕන. දේශයක් උපදින්න දෙන්නේ. ඇයි? පාටිග නිමිත්ත. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? මෙත්ත නිමිත්ත හෙවත් මෙත්තානුසතිය වඩන්න. අන්න එහෙමනම් ද්වේෂයේ විත ද්වේෂී කරන ක්‍රමය. මෝහයක් උපදින්න දෙන්නේ. ඔව්. මොකද කරන්න ඕනේ? අපි අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. එහෙනම් මොකද කරන්න ඕනේ දැන්? යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු. ඒ කියන්නේ නිච්ච සුඛාත්ත කියලා ක්‍රියා කරන්න හදනවා. මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්තන්න පුළුවන්. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන්. මාගේ වසඟය යටතේ පවත්වා ගන්න පුළුවන්. නිච්ච කරගන්නවා. එතකොට තමයි අපි සතුටක් සුඛයක් විඳින්නේ. අන්න එතන මම හිතනවා එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය මම යයි ගැනීමට සුදුසුයි. මගේ කර ගැනීමට සුදුසුයි. මාගේ කැමැත්ත යටතේ පවත්වා ගන්න බැරි වෙනවා. තවදුරටත් මාගේ වසඟය යටතේ පවත්වා ගන්න බැරි වෙනවා. එතකොට අර විඳින්මින් හිටපු සුඛය දුකක් බවට පත් වෙනවා. හේවත් අපි මේ දුක් පැවැත්මට අහු වෙනවා. එහෙනම් බුදුහාර වහන්නේ ඒකයි. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය මම යයි ගැනීම සුදුසුයිද? මගේ කර ගැනීම සුදුසුයිද? මාගේ කැමැත්ත පරිදි කියලා ගැනීම සුදුසුයිද? සුදුසු නෑ. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙමනම් අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. අන්න එහෙනම් මෝහය විත මෝහී වෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදවා ගන්නවා කියන්නේම සමුදේ බිහි කරගන්නවා හැවත් පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. තීන දුෂ්චරිතේ හැසිරෙනවා දස කුසලයක් කරගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දුක් පැවැත්ම පවත්වාගෙන යන්න වෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන. රාගය උපදින්න සුබ නිමිත්ත තමයි හේතුව. ද්වේෂයට පටිඝ නිමිත්ත. මෝහයට අයෝනිසෝ මනසිකාරය. එහෙමනම් මේ රාගය විතරාගී කරන්න, ද්වේෂය විත ද්වේෂී කරන්න, මෝහය විත මෝහී කරන්න. ඒවත් රාගයෙන් වෙන් වෙන්න, ද්වේෂයෙන් වෙන් වෙන්න, මෝහයෙන් වෙන් වෙන්න. අපි මොකද කරන්න ඕනේ එහෙමනම්? සුබ නිමිත්ත අත්හරින්න ඕන. අසුබ නිමිත්ත ගන්න ඕන. එහෙනම් සුබ නිමිත්ත පාන කරන්න ඕන, අසුබ නිමිත්ත ආන කරන්න ඕන. පටිඝ නිමිත්ත පාන කරන්න ඕන, මෙත්ත නිමිත්ත ආන කරන්න ඕන. අයෝනිසෝ මනසිකාරය පාන කරන්න ඕන, යෝනිසෝ මනසිකාරය ආන කරන්න ඕන. මේක තමයි පටිපදාව. සරලව විග්‍රහ කළොත්. හෙවත් සතර කමඨහන්. මෙත්තානුස්සති, අසුභ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් කොයි සූත්‍රයෙන් කොහොම විග්‍රහ කළත් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න තියෙන එකම සරලම පහසුම ක්‍රමය තමයි සතර කමඨහන් වඩන්න. ඒක නිසා ආන පාන සති සමාධි. සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ඕන. මොනකටද චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ඕනේ එහෙමනම්? මේ තියෙන්නේ සුබ නිමිත්තක්. සුබ නිමිත්ත පාන කරන්න මොකද කරන්න ඕනේ? අසුබ නිමිත්ත, අසුභානුස්සති. අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක. දැන් බුදුහාමුදුරුව බුදු වෙන්න කලිනුත් මිනිස්සු අසුභානුස්සති වැඩුවා. අදත් ඕනම කෙනෙකුට අසුභේ වඩන්න පුළුවන්.
අසුභ භාවනාවක් කරන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන අසුභය එහෙම කරලා හරියන්නේ නැහැ. මොන න්‍යායට අනුවද කරන්න ඕනේ? සති හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා. ඒකයි තේරුම් ගන්න ඕන සති. හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා. සිත පිරිසිදු වෙන අරමුණු ආන කරන්න ඕන, සිත අපිරිසිදු වෙන අරමුණු පාන කරන්න ඕන. හෙවත් අකුසල අරමුණු පාන කරන්න ඕන, කුසල අරමුණු ආන කරන්න. කුසල අකුසල තීරණය කළේ මොන න්‍යායට අනුවද? හේතුඵල ධර්මයට අනුවයි. ඒක නිසා අපි මේ සරල ක්‍රියාකාරකම කියන සතර කමඨහන් සතරක් කිව්වට ඇත්තෙම කඩන්න දින අපිට තුනයි. ඒ තුන හරියට කරනවා නම් බුද්ධානුස්සතිය වැඩෙන්න ඕන. ඒක සතර කමඨහන් වඩනවා නම් අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපි එතන බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන ආකාරයට සමත විපස්සනා වඩනවා, වැඩෙනවා. සමුදය නිරෝධ වෙනවා. මේකයි ක්‍රමය. මේක තමයි ආනපාන සති සමාධි. එහෙමත් නැත්නම් අපි මේ වැඩේ කරන්න පටන් ගන්නවා නම් අන්න කායේ කාය අනුපස්සී විහෙරති. වැඩේ පටන් ගත්තා නම් මොකද වෙන්නේ? ආමිස වේදනාව නිරාමිස වෙනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති සිද්ධ වෙනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති පූර්ණේ වෙනවා. ධම්මේසු ධම්මානුපස්සී පූර්ණය වෙනවා. සමුදය නිරෝධ වෙනවා. පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. මේ සතර කමඨහන් වැඩිමෙන් පමණයි මේ සූත්‍රයේත් විග්‍රහ කරපු ආකාරයට අසුබ නිමිත්ත පානක සුබ නිමිත්ත පාන කරන්න නම් මොකද කරන්න ඕනේ? අසුබ නිමිත්ත ආන කරන්න ඕන. පටිඝ නිමිත්ත පාන කරන්න නම් මෙත්ත නිමිත්ත හෙවත් මෙත්තානුස්සති වඩන්න. අන්න එතනයි ආන පාන. අනේ අපිට බොහොම පැහැදිලි මෙතන. බුද්ධ දේශනාවේ තියෙන අධ්‍යාත්මය පිරිසිදු කරගන්න ක්‍රමයක්. අපේ අධ්‍යාත්මය පිරිසිදු වෙන්නේ උපදින අරමුණු නිසායි. ඒකයි තේරුම් ගන්න. එහෙනම් මේක බොහොම පැහැදිලි දැන් අපිට බුදුහාම බොහොම පැහැදිලි මේ සූත්‍රය විග්‍රහ කරනවා. සුබ නිමිත්තේ පාන කරන්න නම් අසුබ නිමිත්ත ආන කරන්න ඕන. අන්න එහෙනම් ආන පාන. ඒක අපිට බොහොම පැහැදිලි මේ රාහුලෝවාද සූත්‍රය වගේම මේ සූත්‍රයේදීත් අපි මොනවාද ආන පාන කරන්න ඕනේ කියලා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක ලෝකේ නොඑක් භාවනා ක්‍රම තියෙනවා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලිනුත් මිනිස්සු මෙන්න මේ කියන ආස්වාස ප්‍රාස්වාස හේවත් ප්‍රාණයාම භාවනාවක් කළා. එදත් කළා, අදත් කළා, අදත් ලෝකෙ මිනිස්සු ඕන තරම් කරනවා. ඒ ආනපාන ප්‍රාණයාම භාවනාව කරන්ඩ බුද්ධ දේශනාවේ එකම වචනයක්වත් දැනගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ පෙන්නන ආනපාන සති සමාධි ඒකට නම් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මය ශ්‍රවණය කරලා හේතුඵල ධර්මය තේරුම් ගන්න ඕන. කුසලයේ අකුසලයේ තේරුම් ගන්න ඕන. මොකද බුදුහාර බොහොම පැහැදිලිව විග්‍රහ කරන්නේ ඒකයි. කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ අකුසල ධම්මා පරිහායන්ති. අන්න සේවනය කළ යුතු අරමුණ. හැබැයි අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති නම් ඒ අරමුණ නසේවිතබ්බා කරන්න. එසම හේතුඵල ධර්මයේ කියන න්‍යාය සිද්ධාන්තය මතයි අපිට ක්‍රියා කළ හැකියි. අන්න එහෙමනම් අපි මෙන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගන්වනවා. මේකයි ප්‍රතිපදාව. අපි උදාහරණයක් ගමු. ඔන්න රාගයක් හෙවත්
සුබ නිමිත්තක් ඇති වුණා. ඇසකනාසේ දිවකය මනගෙන ස්පර්ශ ආයතන හයෙන් එකට රූපයක් ස්පර්ශ වීම නිසා මොකක්ද ඇති වෙන්නේ? සුබ නිමිත්තක්. දැන් මොකද කරන්න ඕනේ අපි වහාම? අසුබ නිමිත්තක් ගන්න ඕන. අසුබ නිමිත්ත ගන්න ආකාරය තමයි බුදුහාමුදුරුවෝ අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ අපිට පටික්කුල මානසිකාරය, ධාතු මානසිකාරය, නවසීවතික පබ්බ වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා අපි යමක් දැක්කනම් දැන් සුබයි කියලා. ඊට කලින් මොකද කරලා තියෙන්නේ? සංසන්දනයක් කරන්න ඕන. මහා බොරුව ගොඩ නගා ගන්න ඕන. ඊට පස්සේ සුභයි කියන තවත් බොරුවක් නිර්මාණය කරලා තියෙනවා. අපි යමක් ලස්සනයි, ප්‍රියයි, මනාපයි, සුභයි, සුන්දරයි. අන්න එහෙම බොරුවක් නිර්මාණය කරගත්තා. දැන් මොකද කරන්නේ? මේ බොරු දෙකෙන් මිදී නිදහස් වෙන්න. ඇත්ත දකින්න ඕන. එහෙනම් බුදුහාරෝ කියන්නේ ඒකයි මේ ස්පර්ශ වෙන රූපේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං හේවත් මරණානුසති වඩන්න ඕන. අන්න එහෙමනම් අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න යනවා. ඒක නිසා සරලව කිව්වොත් අපි රාගයක් උපදින්න යනකොට මෙත්තානුස්සති වැඩුවා, මරණානුස්සති වැඩුවා. දෙක හරියට වැඩුවා නම් දැන් මොකද වෙලා තියෙන්න ඕනේ? බුද්ධානුස්සති වැඩිලා තියෙන්න ඕන. හේවත් ඔය ක්‍රියාවලිය තුල සමුදය නිරෝධ වෙන්න ඕන. ඔය ක්‍රියාවලිය තුල මෙන්න මේ මජ්ක්‍ධිමා පටිපදා හේවත් දුක්ඛ නිරෝධගාමී පටිපදාරිය සත්‍ය හේවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙන්න ඕන. අපි බලමු කොහොමද බලගැන්වෙන්නේ කියලා. ඒ අසුභය කියන මිච්ඡා සංකප්පය උපදින්නයි ආවේ. උපදින්න දුන්නද? නෑ. ඒ අසුභය ඒ සුභ භාවය කියන මිච්ඡා සංකප්පය, රාගය කියන මිච්ඡා සංකප්පය උපදින්නයි ආවේ. උපදින්න දුන්නද? නෑ. එහෙනම් අසුභානුස්සති වඩලා මරණදලා ඒ රාගය මොකක් බවටද පත් කළේ? විතරාගී බවට රාගයෙන් වෙන් වුණා. ඒ කියන්නේ මිච්ඡා සංකප්පය මොකක් බවටද පත් කළේ? සම්මා සංකප්පයක් බවට පත් කළා. සම්මා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන අරමුණක් බවට පත් කළා. ඒකයි තීරුම් ගන්න. ඉතින් මං අහනවා, ඒ මිච්ඡා සංකප්පය සම්මා සංකප්පයක් කරන්න මොනවද අපි කළේ? මේ උදාහරණය හැටියට නම් රාගේ විතරාගේ කරන්න මොනවද අපි කළේ? අසුභානුස්සති වැඩුවා, මරණානුස්සති. එහෙනම් අපි වෑයමක් දරලා තියෙනවා. අර රාගය නිසා සිතේ උපදින්න යන වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විකෘති ඥාන ශක්තිය හේවත් වේමත්තතාවයක් බිහි වෙන්න දුන්නද? දුන්නේ. එහෙනම් ඒකට ප්‍රතිවිරුද්ධව අසුභානුස්සති වඩන්ඩ, මරණානුස්සති වඩන්ඩ වෑයමක් දරලා තියෙනවා. මොන වගේ වෑයමක්ද එහෙනම් දරලා තියෙන්නේ අපි? වෑයම 4 ආකාරයි. වෑයම් 4 එක දිගට කරන්න ඕන කියලා බුදුහාරෝ විග්‍රහ කරනවා. වෑයම 4 ආකාරයි. 4 එක දිගට ක්‍රියා කරන්න ඕන. කොහොමද ඒක කරන්නේ? නූපන් අකුසල ධර්මය, ඒ කියන්නේ රාගය උපද්දවන්න දෙන්නේ නැතිව ඉන්න වෑයමක් දරන්න ඕන. ඒ වුණාට දැන් රාගය ඉපදීගෙන අය. එහෙනම් උපන් රාගය, උපන් අකුසල ධර්මය ප්‍රාහණය කරන්න වෑයමක් දරන්න ඕන. ප්‍රාහණය කරන්න මොකද කරන්න ඕනේ? නූපන් අසුභානුස්සති, නූපන් කුසල ධර්මය උපදවා ගන්න වෑයමක් දරන්න ඕන. ඒ වගේම උපදවාගත්තු අසුභානුස්සති, උපදවාගත්තු අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං භාවිතා කරන්න වෑයමක් දරන්න. අන්න එතන තමයි ආනපාන
අස්ස පස්ස. අන්න එතන තමයි සබ්බ පාප පස්ස කුසල අස්ස. ඒකයි තේරුම් ගන්න. අන්න එනම් සතර සම්මප්පදාන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද සමග එකට බල ගන්නවා. මේ ලෝකේ තියෙන වෙන මොන භාවනාවක් භාවිතා කළත් මෙන්න මේ සතර සම්මප්පදාන සතර ඉර්ධිපාද සමග එක දිගට ක්‍රියාත්මක කරවන්න බෑ. මේ වෑයම් හතර එක දිගට ක්‍රියාත්මක කරවන්න බෑ ලෝකේ තියෙන වෙන කිසිම භාවනා ක්‍රමයකින්. ඒකයි මොකද මේ හතර එක දිගට ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම ක්‍රියාත්මක වුණොත් තමයි අකුසල අරමුණ පාන වෙනවා, කුසල අරමුණ ආන වෙනවා, අස්ස පස්ස වෙනවා, සමුදය දකින්න පුළුවන්, නිරෝධය දකින්න පුළුවන්. එහෙනම් අපි වෑයමක් දරලා තියෙනවා. එහෙනම් මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම දැනටමත් වෑයමක් දරලා මොන වෑයමක්ද? සම්මා වායාම. වෑයමක් දරලා තියෙන මොනකටද එහෙනම්? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න. මේ උදාහරණය හැටියට නම් රාගයෙන් මිදී නිදහස් වෙන්නත්, රාගයට යටින් තියෙන ලොකු බොරුව මෝහයෙන් මිදී නිදහස් වෙන්න. නමුත් සතර කමඨහන් කියන්නේම හේතු තුනම නිරෝධ කරන ක්‍රමයයි. ඒ බුදුහාරෝ කතා කරන්නේ හේතු තුන ගැනමයි. ඒකයි කියන්නේ සම්මා කියලා. අන්න එහෙමනම් මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම, ඒ රාගයේ විතරාගී කරනවා කියන තැනම දැනටම සම්මා වායාම එහෙනම් බලගන්වලද නැද්ද? බලගන්වලා. එහෙමනම් ඒ උපදින්නාපු රාගයට ප්‍රතිවිරුද්ධව මෙත්තානුස්සති වඩලා මරණානුස්සති වැඩුවා නම් අපිට කවුද මොකද කරන්න කියලා කිව්වේ? අපි එහෙනම් මොන න්‍යායට අනුව මොන සිද්ධාන්තයට අනුවද එහෙම කළේ? මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන හේතුඵල කරලාද නැද්ද? භාවිතා එහෙමනම් අපි හේතුඵල ධර්මයේ කියන න්‍යාය සිද්ධාන්තය මොනවාටද භාවිතා කරලා තියෙන්නේ? සම්මා වීමටයි. හේතුඵල ධර්මයේ කියන න්‍යාය සිද්ධාන්ත හේතුඵල ධර්මයට බහාගල පාබලා ණය විනයට සසදා බලා කටයුතු කරලා තියෙන මොනවාටද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්නයි. එහෙනම් මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම සම්මා වායාම බල ගැන්විලා යුතුයි. සම්මා දිට්ඨි. අනේ බුදුහාමර පෙන්ලා දෙනවා. අපි මේ මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම සම්මා වායාම බල ගැන්වෙනවා, සම්මා සති බල ගැන්වෙනවා, සම්මා දිට්ඨි පුබ්බංගම, සම්මා දිට්ඨිය පෙරගමන් කරු වශයෙන් ක්‍රියාත්මක වෙලා. එහෙනම් මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුනම බල ගැන්විලා. අන්න එතන තමයි එහෙනම් මනසාචේ පසන්නේන. ඒ කියන්නේ ඒ රාගය ඉපදුනා නම් එහෙම නැත්නම් පොදුවේ ගත්තොත් ඒ රාගයේ ද්වේෂය මෝහය ඉපදෙනවා කියන තැන. වෙනද නම් අපි අර සිතින් අකුසල් 3ක් කරනවා. එහෙනම් දැන් මේ මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පයක් කෙරුවොත් ඒ උපදින්න ආපු අසුභ අරමුණ මුල් කරගෙන දැන් සිතින් සිද්ධ වෙන අකුසල් 3න් එකක්වත් සිද්ධ වෙන්න දෙනවද? ඒකයි කිව්වේ මනසාචේ ප්‍රසන්නේන කියලා. සිතින් කරන අකුසල් 3න්ම නිදහස්. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මං අහනවා ඒ රාගේ ඉපදුනා නම් මනසාචේ පදුට්ටේන වුණා නම් මොකද්ද වෙන්න පුළුවන් තිබුණේ ඊළඟට? වචනේ අපිරිසුදු වෙන්න පුළුවන්කම තිබුණා. හැබැයි දැන් වචනේ අපිරිසුදු වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි මිච්ඡා වාචා උපද්දවලා නැහැ. එහෙනම් මිච්ඡා වාචා මොනවා බවටද පත් කරලා තියෙන්නේ? සම්මා වාචා බවට. එහෙනම් මේ මිච්ඡා වාචා සම්මා වාචා බවට පත් කරන දැනටම සම්මා වායාමයක් දරලාද නැද්ද? එහෙනම් එතනම සම්මා සති බල ගන්නවලද නැද්ද? ඒකටත් කවුද පෙරගමන් කරු? සම්මා දිට්ඨි පුබ්බංගම. එහෙමනම් ඒ උපදින්න ආපු අසුභ අරමුණ රාග අරමුණ මුල් කරගෙන
අපි අර වචනයෙන් කරන අකුසල් හතරෙන් එකක්වත් දැන් සිද්ධ වෙන්න පුළුවන්ද? එහෙනම් එතනම සම්මා සති බල ගැන්විලද නැද්ද? ඒකටත් කවුද පෙරගමන් කරු? සම්මා දිට්ඨි පුබ්බංගම. අන්න එහෙනම් අපි ඒ උපදින්න ආපු අසුබ අරමුණ මුල් කරගෙන කයෙන් කරන අකුසල් තුනෙනුත් නිදහස් හේවත් කම්ම අන්ත තුන් දොරින්ම කර්මය බිහිවීම නවැත්තුවා. ඒකයි තේරුම් ගන්න. මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා. තීනි දුස්චරිතයෙන් මිදී නිදහස් වෙලා තීනි සුචරිතේ පිහිටියා හැවත් ඒ උපදින්න ආපු අසුබ රාග අරමුණ එහෙමත් නැත්නම් පොදුවේ ගත්තොත් ඒ උපදින්න එන රාග අරමුණ, ද්වේෂ අරමුණ, මෝහ අරමුණ මුල් කරගෙන අපි දස අකුසලයෙන්ම නිදහස්. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ අසුබ ඒ රාග අරමුණ ඉපදුනා නම් රාගය ඉපදුනා නම් අපි අර දුක් පැවැත්මට බැඳෙනවා. මේ සසර ගමන දිග්ගස්ස ගන්න ක්‍රියා කරනවා. මිච්ඡා ආජීව බල ගන්නවනවා. හැබැයි දැන් මිච්ඡා ආජීව බල ගන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මිච්ඡා ආජීව මොන බවටද පත් කරලා තියෙන්නේ? සම්මා ජීව බවට. එහෙනම් මිච්ඡා ආජීව වලින් මෙදින් දහසල සම්මා ජීව බල ගන්නවනේ. දැනටම සම්මා වායාම බල ගන්නවලද නැද්ද? එහෙනම් එතනමත් සම්මා සති බල ගැන්විලද නැද්ද? ඒකටත් පෙරගමන් කරු කවුද? සම්මා දිට්ඨි පුබ්බංගම. එහෙනම් දැන් තේරුම් ගන්න ඕන. මේ ඔක්කොම කළා කියන්නේ අපි තුල සම්මා දිට්ඨිය බල ගැන්විලා. එහෙනම් මිච්ඡා දිට්ඨිය බල ගැන්වෙන්න දීලා නැහැ. එහෙනම් මිච්ඡා දිට්ඨියේ මිදී නිදහස් වෙලා සම්මා දිට්ඨිය බල ගන්නවා ගන්න අපි දැනටමත් එහෙනම් වෑයමක් දරලාද නැද්ද? ඒකයි තේරුම් ගන්න ඕන. එහෙනම් එතනම සම්මා සති බල ගැන්විලද නැද්ද? ඒකටත් පෙරගමන් කරු කවුද? සම්මා දිට්ඨි පුබ්බංගම. එහෙනම් මේ විග්‍රහ සමාධි දැනටමත් බල ගැන්විලා. දැනටමත් බල ගැන්විලා. ඒකයි තේරුම් ගන්න. අපි මේ සතර කමඨහන් වඩනවා කියන ක්‍රියාවලිය දිගින් දිගට කරනවා නම් මෙන්න මේ ආකාරයට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මජ්ක්‍ධිමා පටිපදා බල ගන්නවනවා නම් ඒ කියන්නේ අපි සමුදය නිරෝධ කරන වාරයක් පාසා අර මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා කියන ක්‍රියාවලියට සිද්ධ වෙන්න දෙන්නේ නැතුව මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා කියන ක්‍රියාවලිය බල ගන්නවා. හැබැයි ධර්ම චක්‍රය බල ගන්නවා. අන්න එහෙමනම් අපි තුල සම්මා ඥානෙ උපදින්නේ මොනකටද? මහා වෙන්නයි. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්නයි ඥානය උපදින්නේ. එහෙනම් අපි තුල 10 වෙනි අංගයත් පූර්ණය වෙනවා. මොකද්ද? සම්මා විමුක්ති. ඒකයි තේරුම් ගන්න. මුක්ති. නිදහස. වී කියන්නේ මේ සිතේ උපදින වැරදි දෙයින් වෙන් වෙලා උපදවා නිර්මාණය ඇති කරගන්න පුළුවන් නිදහස. සිතේ උපදින වැරදි දෙයින් මිදී නිදහස් වෙලා ඇති කරගන්න පුළුවන් නිදහස. මොනවා සිතේ උපදින වැරදි දේවල්? රාගය, ද්වේෂය, මෝහය. ඒකයි තේරුම. සම්මා විමුක්ති හේවත්, පඤ්ඤා විමුක්ති හේවත්, විඥා විමුක්ති. ඒ වගේ අපි තේරුම් ගන්න ඕන. සතර කමඨහන් වඩන රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දැමීමට උපකාරී වන අංග 37ක්. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන මෙන්න මේ භාවනා ක්‍රමය ආනපාන සති සමාධි භාවිතා කිරීම තුලින් පමණයි මේ බුදුහාමුදුරුවෝම පෙන්නලා දීලා තියෙන අපි ඔය කියන ත්‍රි ශික්ෂාව හෙවත් ත්‍රි සික්ඛා පඤ්ඤා සීල සමාධි තුනම පූර්ණේ වෙනවා. මං අහනවා
පඤ්ඤා කියන ශික්ෂාව පූර්ණ වෙන්න ඕන අංග මොනවද? සම්මාංග. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. ඒ දෙක තමයි පඤ්ඤා කියන ශික්ෂාව පූර්ණ වෙන්න අවශ්‍ය අංග දෙක. එහෙනම් මේ 8 මේ ආකාරයට බලගන්වන්න නම් සම්මා දිට්ඨි බලගැන්වෙන්න ඕන. සම්මා සංකප්ප බලගැන්වෙන්න ඕන. ඉස්සෙල්ලම මනසාච්චේ ප්‍රසන්නේන වෙන්න ඕන. ඊළඟට සීලය කියන ශික්ෂා පූර්ණ වෙන්න ඕන සම්මාංග මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒකයි තීරුම් ගන්න. එහෙනම් සමාධි කියන ශික්ෂාව පූර්ණ වෙන්න ඕන අංග මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒකයි තීරුම් ගන්න. අන්න එහෙමනම් සමාධි. අන්න එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙනවා හෙවත් මජ්ක්‍ධිමා පටිපදා. මජ්ජි කියන්නේ මත් වෙනවා. මොනවාද මත් වෙන්න යන්නේ අපි? රාගයේ මත් වෙන්න යනවා, ද්වේෂයේ මත් වෙන්න යනවා, මෝහයේ මත් වෙන්න යනවා. මත් වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදා. එමනම් මජ්ක්‍ධිමා පටිපදා හෙවත් දුක්ඛ නිරෝධගාමී පටිපදා ආර්ය සත්‍ය. දැක ගන්නවා කියලා කෙනෙක්ට දැකගත හැක්කේ තමා සතර කමඨහන් වඩනකොට සමුදය නිරෝධ කරනකොට කොහොමද සමුදය නිරෝධ උනේ කියලා දකිනවා. හෙවත් තමා තුල මෙන්න මේ අංග 8 මෙන්න මේ විග්‍රහ කරපු ආකාරයට බලගෙන් වුණා කියලා දකිනවා. ඒ විතරක් නෙමේ තමා තුල මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම බලගැන්වෙනවා. එතකොට දිගින් දිගට සමුදය නිරෝධ කරන්න කටයුතු කරනවා නම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම මොකද වෙන්නේ? පූර්ණය කරගන්න පුළුවන්. ඒකයි තීරුම් ගන්න. මේක අර එක අරමුණෙන් අරමුණට බැඳිලා රාගයෙන් බැඳිලා දේශයෙන් බැඳිලා මෝහයෙන් බැඳිලා අපි මේ මහා දුක් පැවැත්ම නිර්මාණය කරගත්තා වගේම ඒ දුක් පැවැත්මෙන් නිදී විදහස් වෙන්න පුළුවනොත් කොහොමද? එක රාග බැම්ම කපන්න ඕන, එක දේශ බැම්ම කපන්න ඕන, එක මෝහ බැම්ම කපන්න ඕන. එක රාගයෙන් මිදී නිදහස් වෙන්න ඕන, එක ද්වේෂයෙන් මිදී නිදහස් වෙන්න ඕන, එක මෝහයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒකයි මේකට කියන්නේ මේක ප්‍රතිපදාවක්. එතකොට මේ ප්‍රතිපදාවේ ගමන් කරන කෙනෙකුට තමයි මේ ප්‍රතිපදාවේ පිළිබඳ ගැඹුරු අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒකේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඒකේ නිපුණයෙක් වෙන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය තුල මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක දැක ගන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය තව තවත් හොඳින් අනුගමනය කරන්න පුළුවන්. ඒකයි තේරුම් ගන්න. අපිට බොහොම පැහැදිලිව පේනවා ඒ අර නිමිත්ත ආන නිමිත්ත පාන මේ සූත්‍රයෙන් බොහොම පැහැදිලිව පේනුණා. අන්න එතන තමයි අර පෙන්නලා දුන්නානේ නූපන් රාගය උපද්දවන්න නැතුව ඉන්න. උපන් රාගය ප්‍රහාණය කරන්න. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපිට එතන බොහොම පැහැදිලි මෙන්න මේ සතර සම්මප්පදාන සතර ඊර්ධිපාද සමග බලගන්නන්න වෙනවා කියන එක. නිසා බුදුහාමුදුරුවෝ මේ බුද්ධ භාවනාවට දීලා තියෙන අර්ථකථන ඉන්ද්‍රියානං ඒක රසට්ටේන භාවනා. ඒ ක්‍රියාවලිය වෙන්න නම් විරිය ඉන්ද්‍රිය බලගන්නවන්න නම් ඊට කලින් පූර්ණ කරගන්න ඕන කාරණා තියෙනවා. මේක හැම කෙනාටම කරන්න පුළුවන්ද මේ වැඩේ? බෑ. මේක කරන්න නම් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕන, සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න ඕන, යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. මෙන්න මේ කියන ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරන්න පටන් ගන්න ඕන. සද්ධා ඉන්ද්‍රිය පූර්ණය කර ගැනීමට අවශ්‍ය කාරණා පූර්ණය කරගන්න ඕන.
එහෙමනම් මෙන්න මේ ක්‍රියාවලිය හැවත් මෙන්න මේ සතර කමඨහන් වඩනවා නම් මෙන්න මේ නිමිත්ත ආනපාන කරනවා නම් තමයි අපිට මේ සතර සතිපට්ඨානේ බල ගන්න පුළුවන් වෙන්න ඕනේ. කායේ කාය අනුපස්සී විහෙරති කියන්නේ මර නිමිත්ත ආන නිමිත්ත පාන කරන්න කටයුතු කරන්න ඕනේ. අන්න එහෙනම් එතනම මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය බල ගන්නවා කියන්නේ අපි සම්මා සමාධි බල ගන්නවා. අන්න එතන එහෙනම් අරිය ධ්‍යාන හතර හැවත් සමාධි ඉන්ද්‍රිය බල ගන්නවා. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් සමුදය නිරෝධ වෙනවා කියන තැන චතුාර්ය සත්‍ය දකිනවා. පඤ්ඤා ඉන්ද්‍රිය බලගෙන වෙනවා. හෙවත් පංච ඉන්ද්‍රිය පංච බල හෙවත් බල 20ක් බලගෙන වෙනවා. ඒකයි තේරුම් ගන්න. එස අපි තේරුම් ගන්න ඕන නානා ප්‍රකාර භාවනා ක්‍රම ලෝකේ තියෙනවා. භාවනා කළා. බුදුහාර පෙන්ලා දුන්නා ඒ ඔක්කොම සමත භාවනා. ඒක මේ සූත්‍රයෙන් අර රාහුලෝවාද සූත්‍රයේ වගේම අපිට බොහොම පැහැදිලි වෙන කාරණා මොකක්ද? මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන බුද්ධ භාවනාව මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව නම් නෙමේ කියන එක ඔප්පු වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකයි මේ සූත්‍රය කෙටි වුණාට ඒකේ තියෙන වැදගත්කම. සතර කමඨහන් තමයි බුද්ධ භාවනාව කියන කොප්පු වෙනවා. මොකද මේ භාවනාව කරන්න බෑ කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ අකුසල ධම්මා පරිහායන්තිද? ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්තිද? කුසලයේ අකුසලයේ කියන එක මෙන්න මේ හේතුඵල ධර්මයට අනුව නිවැරදිව තේරුම් ගන්න නැතුව මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන භාවනාව කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ආස්වාස ප්‍රාස්වාස භාවනාවක් කරන්න බුද්ධ දේශනාවේ එකම වචනයක්වත් හේතුඵල ධර්මයක්වත් දැනගැනීමේ උවමනාවක් නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒක නිසා එහෙම මේක බොහෝම ගැළපෙනවා අපි අර පෙන්නලා දීපු මහා රාහුලෝවාද සූත්‍රයේ සමග. මහා රාහුලෝවාද සූත්‍රයේ සමග. ඒක නිසා සුතවත් අරිය ශාවකයෙකුට මේ සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකයෙකුට තේරුම් ගත්ත හැකි මේ සූත්‍ර දෙකේම බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව අපිට පෙන්නලා දෙන්නේ සතර කමඨහන් කියන එක. චතුරාර්යක එක්සා බුදුහාමුදුරුවෝ අපිට මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බොහොම සරල පහසු අවුරුදු 7-8ක ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් ප්‍රතිපදාවක් තමයි පෙන්නලා දෙන්නේ කියන එක අපි කවුරුත් තේරුම් ගන්න ඕන. හොඳයි අපි පින් අනුමෝදන් කරමු. තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. වතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.